අවසරයි ස්වාමීන් වහන්ස. සමන්තා චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවස ඔබ හැම දෙනෙක්ම සිත්නෙත් අසපුව ධර්ම දේශනාවත් එක්ක එකතු වෙලා ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා එකතු කරගන්න සූදානන් වෙන දවසක්. පිංහතුනේ අද දවසේ ධර්මානුශාසනාවෙන් අපි සාකච්ඡා කරන්නේ අපේ හිතේ තියෙන අකුසල ධර්මයන් රැසක් වන පංච නීවරණ ධර්ම යටපත් කරගන්නේ කොහොමද? මේ නීවරණ කියලා කියන්නේ තනිකරම අකුසල් ගොඩක්. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ නීවරණ කියන සංයුක්තේ අනීවරණ කියලා දේශනාවක් පෙන්නනවා. මහණෙනි, පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් කියන අකුසල රාශි කියලා සූත්‍රයක් තියෙනවා. එතනදිත් මේ කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් මේ පංච නීවරණ නිසා අඥාන කරන අඥානයෙක් බවට පත් වෙලා යනවා. අචක්කු කරනා දහම් මැස නැත්තර නැති වෙලා යනවා. ඒ වගේම ඒ කෙනාගේ හිතේ තියෙන දියුණුව නැති කරලා සිහිනුවන වහලදාලා ඔහුගේ මතක ශක්තිය දුරුවල කරන දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ මේ පංච නීවරණ හඳුන්වනවා. පිංහතුනේ නීවරණ ධර්මයන් දිහා බලනකොට සමාධියකට පත්වෙච්ච නැති හැම කෙනෙක් තුළම හැම මොහොතකම පවතිනවා මේ පංච නීවරණ ධර්මය. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා ආදී මේ නීවරණ ධර්මයන් යම් වෙලාවක යටපත් වෙනවා නම් ඒ සමාධියක් තුලදී විතරයි. බලන්න බුදුරජාණන් වහන්සේ ওই වේදල්ල සූත්‍රයේ සඳහන් වෙනවා. වේදල්ල සූත්‍රයේ ප්‍රශ්නයක් හැටියට, වේදල්ල කියලා කියන්නේ ප්‍රශ්න උත්තර හැටියට රහතන් වහන්සේලා අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡාවක්. මජ්ක්‍ධිම නිකායේ චුල්ල වේදල්ල සූත්‍රයේ ඒ වගේ මහා වේදල්ල සූත්‍රය හැටියට වේදල්ල මේ ධර්ම සාකච්ඡා හැටියට දේශනා සඳහන් වෙලා තියෙනවා. ඒ දේශනා අතර මහරහතන් වහන්සේලා මේ ප්‍රශ්න සාකච්ඡාවට ගන්නකොට අහනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ නැති තැන පවතින්නේ මොනවද කියලා. අන්න එතකොට පිළිතුරක් හැටියට ඒ රහතන් වහන්සේලා පිළිතුරු දෙනවා. යම් තැනක කාමච්ඡන්දේ නැද්ද, ව්‍යාපාද නැද්ද, තීනමිද්ද නැද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ යටපත් වෙච්ච ඒවා නැති තැනක් ඇද්ද, එතනත් අංග පහක් පහළ වෙනවා. ඒ තමයි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා. මේ ධානාංග මතුවෙච්ච තැනක් තුල පංච නීවරණ යටපත් වෙනවා කියලා පිළිතුරු දෙනවා. එහෙමනම් පින්වතුනි, යම් කිසි කෙනෙක් පළවෙනි ධානයේට වේවා, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන මේ රූපී ධ්‍යානයන් වේවා, ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන, අරූප ධ්‍යානයක් වේවා. යම් කිසි කෙනෙක් භාවනාවක් තුල මේ හිත දියුණු කරලා සමත භාවනාවක් තුලින් සමාධියකට, ධ්‍යානයකට සමවදිනවා කියන්නේ ඒ ධ්‍යානයට සමවැදී ඉන්න අවස්ථාව තුල පංච නීවරණයන් යටපත් වෙච්ච වෙලාවක්. පංච නීවරණයන් තමා තුළ තාවකාලිකව සැඟවිලා ගිය තැන. අන්න ඒ නිසයි ධර්මයේ සඳහන් වෙන්නේ මේ පංච නීවරණ වලින් දුරු වෙලා සමාධියකට සමවැදිච්ච වෙලාවේ පාපී මාරයටවත් ඔහුව දකින්න බෑ කියනවා. මාරයාගේ ඇස්වලට වැලි ගහපු වෙලාවක් කියනවා ධ්‍යානයකට සමවැදිච්ච වෙලාව. මාරයට නොපෙනෙන තැනක සැඟවිච්ච වෙලාවක් කියනවා යම් කිසි කෙනෙක් ධ්‍යානයකට, සමාධියකට සමවැදුණා. එහෙමනම් අපිට පේනවා යම් කිසි කෙනෙක් පංච නීවරණ තුලම වාසය කරනවා කියලා කියන්නේ හැම වෙලාවෙම මාරයාට ගොදුරක් වෙන්න පුළුවන්, විවෘත වෙලා මාරයා සමගම ඉන්න වෙලාව.
ඒවගේ මාරය ගැස්වලට පේන වෙලාවක් නීවරණවල ඉන්නවා කියන්න. ඒ නිසා පින්වතුනේ මේ නීවරණ ධර්මයන් මේවා අකුසල්. ඒ නිසාන පළවෙනි දිහානය විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නා විවිච්චේව කාමයෙහි විවිච්චේව අකුසලයෙහි දම්මෙහි සවිතක්කන් සවිචාරං විවේකජම් ප්‍රීතිසුකම් පටමධ්‍යානං උපසම්පජ්ජ විහරති. කාමයන්ගෙන් වෙන් වෙලා පංච කාමයන්ගෙන් වෙන් වෙලා විවිච්චේ අකුසලෙහි දම්මෙහිම අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර ප්‍රීතිසුක ඒකාග්‍රතා ඇති පළවෙනි දිහානය ලබනු. එහෙමනං අකුසල ධර්ම කියලා කියන්නේ මේ පංච නීවරණයන්ගෙන් වෙන්වීම. දැම් පිංහතුනේ අපි බලමු මේ පංච නීවරණ කියන්නේ මොනවත්. ඔබ හොඳට ඔබේ හිත දිහා බැලුව. සාමාන්‍යෙන් මේ බණහන වෙලාවට ඔබේ හිත දිහා බලාගෙන හිටියොත් කෙලෙස් නෑ වගේ තේරෙන්නක් පුළුවන්. මොකද මේ හිතේ තියෙන කෙලෙස් මේවා ආශ්‍රව ධර්ම හැටියට හැංගිලා තියෙන එක පාට පේන්නේ නෑ. හැබැයි ඉස්පර්ශයත් එක්ක අලු යට තියෙන ගිනි පොකුරු මතු වෙනවා වගේ මතු වෙලා එනවා. ඒ නිසා තමයි ඒවට ආශ්‍රව කියලා කියන්න. හැංගිලා තියෙන අනුසේ ධර්ම හැටියට මේ හිත ඇතුළි හැංගිලා තියෙන මේ කෙලෙස් ඉස්පර්ශයත් එක්ක තමයි මතුවෙන්. ඒ නිසා පිංගොතුනේ මේ හිතේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සැප සහිත විඳීමක් ඇති වෙනකොටම අර හිත ඇතුළි හැංගිලා තියෙන රාගානුසේ මතු වෙලායනවා. අලු යට තියෙන ගිනි පොකුරු මතු වෙනවා වගේ සැපවිඳීමත් එක්ක රාගානුසය මතු වෙලා හිතේ රාගය බලවත් වෙලා සැපවිඳීමත් එක් එකතු වෙනවා. ඒ වගේම දුක්විඳීමක් ආවොත් අපි අකමැති අමනාප අපි කැමති නැති දුක්සහකත ස්පර්ශයක් දුක්විඳීමක් තමන්ට මේ ඇස කණ නාසේ දිවකය මනසොස්සේ හිතට ඇතුල් වුනොත් ඒ වෙලාවේ හිත ඇතුළි හැංගිලා තියෙන පටිගානුසේ මතු වෙලායනවා. ඒක හරියට අර අලු යට තියෙන ගිනි පොකුරු මතු වෙනවා වගේ කොහෙන් මතු වනාද කියලා හොයන්න බෑ. හැබැයි අරමුණක් ආපු සැනින් පටිගානුසේ මතු වෙලා ඒ අපි අකමැති අමනාප ගැටෙන අරමුණත් එක් එකතු වෙලා හිතේ තරහාව දවේශය වෛරේ මතු වෙලායනවා. අනිත් හැම වෙලාවේම දුක් සැප රහිත විදීම තුළ අවිද්‍යා සහගත කෙනාට පවතින්නේ අවිද්‍යානුසයයි. ඒ නිසා පිංගතුනි මේ අනුසේ ධර්ම එකේක සුරූපයට මතු වෙලා කෙනෙක්ගේ ඉස්පර්සේ වෙනස්වීමත් එක්ක විටිං විට රාගානුසේ පටිගානුසේ අවිද්‍යානුසය මේවා නීවරණ ධර්ම හැටියට එකේක සුරූපයට මතුවෙන. බලන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා යම්කිසි කෙනෙක් භාවනාවක් කරනවා කියලා කියන්න. පිංගතුනි ඔබ භාවනාවක යෙදෙනවනං ඔබ භාවනාවේදි මුලින්ම උත්සාහ කරන්නට ඕන මේ නීවරණ යටපත් කරගන්න. ඒක තමයි ඔබට තියෙන ප්‍රධානම සටන. ඔබ යම්කිසි භාවනා නිමිත්තකට හිත ගත්තන. ඔබ බුද්ධානුස්සතිය සිහි කරන්න ගියත් ආනාපාන සතියට හුස්මරැල්ල ගැන සිහිකරත් ඔබ මරණ සතිය සිහිකරත් එහෙම නැත්නම් වෙනත් අනුස්සති භාවනාවක් වැඩුවත් මොන භාවනාවක් ඔබ දියුණු කරත් ඔබට භාවනා කරන්න පටන්ගත්ත හමයි තේරෙන්නේ මේ හිත මොන තරන්නම් අසංවරයිද. මේ හිත භාවන අරමුණේ තියාගන්න කොච්චරනං අමාරුත් හැම වෙලාවෙම හිත අරමුණක් පාසා දුවනවා. දූරංගමං ඒක චරං මේ හිතට දුර ඈත ගමන් තියෙනවා. මේ භාවනා කරන්න ඇස් පියාගත්තට ඒ සැනින් අතීත අරමුණු ඔස්සේ සමහර වෙලාවට අවුරුදු ගනම් පරණ දේවල් හිතට ගලාගෙනනවා. සමහර වෙලාවට අනාගත අපේක්ෂා ඔස්සේ අතීතය ඔස්සේ හිත දුවනු අනාගතය ඔස්සේ හිත දුවනු ඊළඟට නොයෙක් පටවල් ගැන සිහිවෙන්න පුළුවන් ජීවිතයට හිතපු නැති දැකපු නැතිව හිතට ගලාගෙන එන්න පුළුවන් බිය තැති ගැනීම ඇතිවෙන්න පුළුවන් රාග සහිත නිමිති හිතට ඇතිවෙන්න පුළුවන් දේශ සහගත දේවල් ඇතිවෙන්න පුළුවන් මේ විදිහට හිත අරමුණෙන් අරමුණට දුවනවා. ඒ නිසා බොහෝ දෙනෙක් අපිට කියන වනේ හාමුදුරනේ භාවනා කරන්න පටන්ගත්තට අපේ හිත විසිරෙනවා. එක ඒක දේවල් මතක්කින කොහොමද මේක නැති කරගන්න. ඇත්තෙම ඒක තමයි හිතේ ස්වභාවේ. හිත විසිරෙනකොට විසිරෙන හිතේ ස්වභාවය හොඳට දකින්නට ඕන. ඒකමයි භාවනාවක් දියුණු කරගන්න උපකාර වෙන කාරණය. වික්කිත්තංවා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. අන්න චිත්තානු පස්සනාව තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. කෙනෙක්ගේ හිත විසිරෙනවනං ඒ විසිරෙන හිතේ ස්වභාවය හොඳට දකින්න කියනවා. විසිරෙන හිතට වහල් වෙලා විසිරෙන අරමුණෙන් අරමුණට හිත ගෙනියන එක නෙමෙයි භාවනාව දියුණු කරන කෙනාගේ ස්වභාවය.
ඔහු විසිරෙන හිතට අනුව දුවන්නේ නැතුව ඒක තමන්ට බාධා කරන භාවනාවට බාධා කරන හතුරෙක් හැටියට විසිරෙන හිත දිහා හොඳ සිහිනුවනින් බලාගෙන ඉන්නවා. ඒ බැලීම තුළම තමන්ට තේරෙනවා තමන්ගේ හිතේ ස්වභාවයමික විසිරෙනවා. අන්න එහෙම තේරුම් ගත්ත කෙනාට තමයි විසිරෙන හිත ආපහු භාවනා නිමිත්තක් ඔස්සේ. අර භාවන අරමුණට ගෙනහල් ආයමත් තියාගෙන උත්සාහෙන් වීරියෙන් භාවනා මනසිකාරය තුළ හිත දමනය කරගන්න පුළුවන්කම ලැබෙන්. එනිසා අපි ඉස්සල්ලාම මේ නීවරණ ගැන ටිකෙන් ටික යම් සරල දැනුවත් කිරීමක් ඇති කරගම්. පළවෙනිම නීවරණය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාමච්ඡන්ද. කාමච්ඡන්ද කියලා කියන්නේ අපේ ඇහැට ප්‍රිය මනාප අරමුණු දැක්කට පස්සේ ඒ ඇහැට පේන අරමුණ මනස අනුභව කරගන්න. ඒක මනසි තියෙනවා. අවුරුදු ගානක් ගිහිල්ල හරි ඒ ඇහැට දැකපු දේවල් නිතර නිතර සිහි වෙනවා. ඇස් පියාගෙන භාවනා කරන්න පටන්ගත්තත් ඒව මතක්කෙනවා. ඒ වගේ ප්‍රියමනාප අරමුණු හිතට නිතර නිතර ගලාගෙනෙනවා ඇහෙන් දැකපු රූප ඔස්සේ. ඊළඟට කනට ඇහිච්ච ප්‍රියමනාප සබ්ද තියෙනවා. අපි ආස කරන කටහඬවල් ආස කරන සින්දු වෙන්න පුළුවන් අපි කැමති දේවල්. ඒ ඇහිච්ච හැම දෙයක්ම මනස අනුභව කරගන්න. ඒක මනසි තියෙනවා. ඒවා හිතට ගලාගෙන එනවා ප්‍රියමනාප අරමුණු හැටියට හිතට ගලනවා. ඊළඟට නාසයට දැනිච්ච සුවඳ අපි ආස කරන දේවල් ඒ සුගන්ධයන් ගැන ඒ මතකය හිතේ තියෙනවා. අපිට දැනෙන හැම දෙයක්ම නාසය ඔස්සේ මනස අනුභව කරගන්න. ඒ නිසා අපිට සිහිකර කර ඒවා මතක් කර අපි ඒ තුළ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඊළඟට අපි කාපු බීපු දේවල් අපි ආස කරපු දේවල් රසවර්ග ඒවා හැම වෙලායම මතක් කෙන්නේ ඒ අපි කන බොනකොට දැනිච්ච රස මනස අනුභව කරගත්ත නිසා. ඒවා මනසේ තියෙනවා. ඊළඟට කයට දැනිච්ච පහස මේ වගේ ස්පර්ශයක් මේ වගේ පහසක් සීතල වෙන්න පුළුවන් රස්න වෙන්න පුළුවන් ගොරෝසු ගතිය වෙන්න පුළුවන් සිනිදු ගතිය වෙන්න පුළුවන්. කයට දැනිච්ච මේ පහස මනස අනුභව කරගෙන මනසේ පවතිනවා. පිංගතුනි මනස කියලා කියන්නේ ඇස කන නාසය දිව කය කියන එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු අනුභව කරන්නේ මනසයි කිය. මේක බුද්ධ දේශනාය බොහොම ලස්සන්ට පෙන්නනවා. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු බ්‍රාහ්මණයෙක් උන්නාභ කියලා බ්‍රාහ්මණයෙක් අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද ඇහුවා. දැන් ඔන්න එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ. ඒ කියන්නේ ඇහැට ගෝචර වෙන්නේ වෙනම විෂයක් රූප විතරයි. කනට ගෝචර වෙන්නේ ශබ්ද. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. දිවට ගෝචර වෙන්නේ රස. කයට ගෝචර වෙන්නේ පහස. එතකොට එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන. ඇහෙන් රූප විතරයි. ඇහැට ශබ්ද ඇහෙන්නේ නැහැ. ඇහැට ගඳ සුවඳ දැනෙන්නෙත් නැහැ. ඇහෙන් රස බලන්නත් බෑ. එතකොට කනට ඇහෙන්නේ ශබ්දය විතරයි. කනට රූප පේන්නේ නැහැ. එතකොට කනෙන් ආහාර ගන්න රස විඳින්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති මේ පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ බුදුරජාණන් වහන්සේ වදාළ මනසයි. එහෙමනම් ඇහැ කියන්නේ මනස, කන කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක්. නාසය කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක්. දිව කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක්. කය කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක්. අන්නේ නිසා ඇහැ කන නාසය දිව කය ඔස්සේ මේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන් ඔස්සේ ගත් අරමුණු හැම වෙලාවෙම මනසේ තැම්පත් වෙලා තියෙනවා. භාවනා කරන්න වාඩි වෙච්ච වෙලේ ඉඳන් මේවා හිතට ගලනවා. අන්න ඒක තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. ඒවා හිතට වද දෙනවා. ප්‍රියමනාප අරමුණු තනියෙන් hina යන්නත් පුළුවන්. සමහරු ඉන්නවා භාවනා කරන්න ඇස් පියාගෙන භාවනාව ටික වෙලාවක් කරගෙන යනකොට එක පාරට හයියෙන් hina යන. ඒ මොකද භාවනා අරමුණ නිසා නෙමෙයි. භාවනා අරමුණට හිත ගත්තට සැනින් ප්‍රියමනාප අරමුණු තමන් සතුටු වෙන ආස කරන ප්‍රියමනාප දේවල් අර මනසේ තැම්පත් වෙච්ච අරමුණු ඒවා හිතට ගලනවා. ඒවා සිහි වෙනවා. ඒ නිසා ප්‍රියමනාප දේවල් හිත හිතා ඉන්න කැමති. ඒකට ධර්මයේ සඳහන් වෙනවා ප්‍රපංච ගොඩ නගනවා කියලා. කෙනෙක් තනියෙන් සිහින ලෝකවල ඉන්නවා. කෙනෙක් හිතන්න භාවනා කරන්න වාඩි වුණා සමහර වෙලාවට හිතෙන් පටන් ගන්නවා ගයක් හදන්න. තාම ඉඩමකුත් නැහැ. නමුත් හිතෙන් ගේ හදනවා. එතකොට මේ හිතෙන් ෆවුන්ඩේෂන් දානවා ගේ හදනවා
බොහොම ලස්සනට ගෙවල් හදනවා ගෙට ගෙවිදිනවා දැන් මෙහෙම සමහර වෙලාවට පැයක් භාවනා කරානම් පැය අවසන් වෙනකම්ම ගේ හදලා ගෙට ගෙවිදිලා ඔක්කොම කරලා ඉවරයි අන්තිමට භාවනාව ඉවර කරලා සාදු සාදු කියලා නැගිටිනකොට එකපාරට මතක් වෙන්නේ මොකද්ද මම මේ කරපු භාවනාව තමයි ගේ හැදීම හිතේ. එතකොට මේ වගේ හිත නොයෙක් අරමුණු ඔස්සේ සමහරලාට වාහනයක් ගන්න ආසයි. කරන්නේ බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කර කර යනකොට ඔන්න තමන් ආස කරන වාහනයක් හිතට පේන. ඊට පස්සේ හිතෙන් වාහන ගන්නවා වාහනි නැගලා යනවා. ඊට පස්සේ මේ වාහනේ අරගෙන නෑදෑගෙවල් වල යනවා. ඕක තමයි භාවනාව. එතකොට මේ වගේ තමන් භාවනා කරන්න වාඩි වුණාට හිත තමන් ප්‍රියමනාප ආස කරන කෙලෙස් සහිත අරමුණු ඔස්සේ හැම වෙලාවෙම දුවනවා. අන්න ඒක අපි භාවනා කරන කෙනා ඒ ස්වභාවය යටපත් කරන්න ඕන. අන්න ඒ ස්වභාවය භාවනාවට බාධා කරන නීවරණය. අන්නේ නිසා පින්වතුනි ඒ ප්‍රියමනාප අරමුණු ඔස්සේ හිත දිවීම නිසා අපිට භාවනා මනසිකාරී හිත පවත්වන්න අමාරුයි. සමහර වෙලාවට ආනාපාන සතිය වඩන කෙනෙක් හුස්ම රැල්ල ගැන සිහි කරනවා. ආස්වාස ප්‍රස්වාස කියලා සිහි කරලා සුළු වෙලාවක් යනකොට නොයෙක් දේවල් හිතට ගලනවා. හුස්ම වැටුනට හිත තියෙන්නේ හුස්ම රැල්ල තුල නෙමෙයි. අන්න ඒ නිසා පින්වතුනි හිතට ගලන හිතට නොයෙක් වෙලාවට අරමුණු වෙන තමන් ප්‍රියමනාප ආස කරපු ඒ සෑම දෙයක් ගැනම හිත යොමු කරන්නේ නැතුව හිතේ අරමුණු වලට ගියාම ඒකත් හඳුන ගන්න කියනවා. තමන් කෙලෙස් සහිත අරමුණකට හිත දුවනවා නම් මගේ හිත ප්‍රියමනාප අරමුණු ඔස්සේ දුවනවා කියලා චිත්තානුපස්සනාව තුල ඉන්න කෙනා හිත ගැන සිහියෙන් ඉන්න කෙනා දැකලා හඳුනගෙන කාමච්ඡන්දය ඔස්සේ හිත යන්න ඉඩ නොදී ඒ නීවරණයන්ගේ ආදීනව සිහි කරලා ආයමත් භාවනා මනසිකාරයට හිත ගන්නට ඕන. අන්නේ නිසා භාවනාවට බාධා වෙන පළවෙනිම නීවරණේ තමයි කාමච්ඡන්දේ. තමන් කැමති ආස කරන ප්‍රියමනාප අරමුණු ඔස්සේ හිත දිවීම. ඊළඟ දෙවනි නීවරණේ තමයි ව්‍යාපාද. ව්‍යාපාද කියලා කියන්නේ තරහ යන ගත. අර ඇහැට පේන ප්‍රියමනාප අරමුණු වගේම ඇහැට පේනවා තමන් අප්‍රිය අමනාප කරන දේවල් ඇහෙන් දැකපු දේවල් තියෙනවා. ඒවත් මනසානුභව කරගෙන හිතේ තියෙනවා. ඊළඟට කනට ඇහිච්ච තමන් අප්‍රිය අමනාප කරන දේවලුත් ඒවත් මනසේ තියෙනවා. අසවලා මට මෙහෙම කිව්වා මෙහෙම කිව්වා. තමන්ට බැන්නනම් නින්දා කරානම් තමන් ගැරහෙව්වනම් කවුරු හරි ගැන තරහක් ද්වේෂයක් හිතේ තියෙනවා. අසවලා මට මෙහෙම කිව්වා. එතකොට කනට ඇහිච්ච දෙයක් ඔස්සේ අන්න මනස අනුභව කරගත්ත ද්වේෂ සහගත නිමිති තියෙනවා. ඊළඟට නාසයට දැනිච්ච තමන් අප්‍රිය අමනාප කරන ගන්ධයක් ඔස්සේ තරහ යන්න පුළුවන් සමහර වෙලාවට ඒ ගැන සිහි වෙන. ඊළඟට තමන් කාපු බීපු දේවල් ගැන තමන් අප්‍රිය අමනාප කරන තමන් අකමැති දෙයක් තමන්ට දිවට දැනුණනම් තමන්ට ඒක මතක් වෙන වාරයක් පාසා හිතට තරහ එනවා. ඊළඟට තමන්ට දැනිච්ච පහස තුල අපි ගමු කවුරු හරි අල්ලගෙන ගැහුවා කියලා. තමන්ට ගහලා තුවාල වෙනකන් අල්ලගෙන ගැහුවා. එතකොට මේක මතක් වෙනවා. දැන් කයට දැනිච්ච පහසක් දුක් සහගත පහස මට මුන් ගැහුවා නේද කියලා භාවනා කරන්න වාඩි වුණා මතක් වෙන්නේ ඒක. එතකොට මේ වගේ කයට දැනිච්ච අප්‍රිය අමනාප තමන් අකමැති අරමුණු තියෙනවා නම් ඒවත් ඇහැට පෙනිච්ච කනට ඇහිච්ච නාසයට දැනිච්ච දිවට දැනිච්ච කයට දැනිච්ච මේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන් ඔස්සේ ගත්ත අපි අප්‍රිය අමනාප කරන අරමුණුත් මනසේ තැම්පත් වෙලා තියෙනවා. එතකොට භාවනා කරන්න වාඩි වෙච්ච කෙනෙකුට ඇස් දෙක පියාගෙන ධර්ම මනසිකාරයකට හිත ගන්නකොට අර ප්‍රියමනාප දේවල් මතක් වෙනවා වගේම අර තරහකාරයෝ හිතට මතක් වෙන්නත් පුළුවන්. ඇස් දෙක පියාගෙන සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රී භාවනාව වැඩුවත් ඒ මෛත්‍රී කරගෙන යනකොට මතක් වෙනවා මේ මුන් නම් සුවපත් වෙන්න එපා. මෙව් මට මෙහෙම කරලා තියෙනවා. මුන් මට මෙහෙම කරලා තියෙනවා. ඕකුන් නම් සුවපත් වෙන්න ඕනේ නැහැ. ඒ විදිහට අර හිත ඇතුලෙන් මතක් වෙනවා අන්න Tamanට මෙහෙම කරා අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමේ මගේ දේවල් පැහැරගත්තා මට මෙහෙම කරා මාව පරාජය කරා. එතකොට ඒව තමයි හිතට ගලන්නේ. අන්න ඒ විදිහට Taman අප්‍රිය අමනාප දේවල් හිතට මතක් වෙනවා. තරහ යන සමහරු ඇස් දෙක පියාගෙන භාවනා කරාට සමහර වෙලාවට පැයක් භාවනා කරනවා වගේ පේනවා. හොඳට ඉඳගෙන ඉන්නත් පුළුවන්. හැබැයි මේ පැයම හිත ඇතුලෙන් පුපුර ද්වේෂයෙන් වෛරයෙන්
මොකක් හරි තව කෙනෙක් විනාස කරන්න පැයක් සැලසුම් ගැහුව වෙන්නත් පුළුවන් ඇස්පියාගේ. ඒ නිසා මේ විදිහට පිංවතුනි හිත ප්‍රියමනාප අරමුණුස්සේ දුවලා රාගානුස්සයත් එක්ක හිත එකතු වෙලා කාමච්ඡන්දයට හිත වැටෙනවා වගේ භාවනා කරන්න පටන්ගත්ත වෙලාවිඳ හිත තමන් අප්‍රිය අමනාප දේවල් හිතට ගලාගෙන ඇවිල්ලා අර පටිගානුස්සයත් එක්ක හිත එකතු වෙලා භාවනාව නෙමෙයි ව්‍යාපාද කියන නීවරණයට හිත වැටෙනවා. අන්නේ නිසා භාවනා කරන කෙනාට බාධාවෙන මූලිකම දේවල් තමයි කාමච්ඡන්දේ ප්‍රියමනාප අරමුණු ඔස්සේ හිත දිවීම. දෙවනි නීවරණේ තමයි ව්‍යාපාද. තරහ යන දේවල් හිතට ගලාගෙනීම. මේ පංච ඉන්ද්‍රියන් ඔස්සේම ගත්ත තමන් අකමැති අමනාප කරන අරමුණු හිතට ගලාගෙනීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් මේ දෙකම සිහිනුවනින් දැකලා ඒ දෙක යටපත් කරගන්න පුළුවන් වුණත් ඊළඟට වර්තමානයේ භාවනා කරන අයට තියෙන තව ප්‍රධානම ඊළඟ ප්‍රශ්නය තමයි තීනමිද්ද, නිදිමත, අලසකම, කම්මැලි ගතිය. ඒකට ධර්මයේ තවත් කියනවා බත් මත, ඈනුම් යාම, ඇඟමැලි කැඩීම. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ නොයෙක් විදිහට පෙන්නනවා කෙනෙකුට ධර්මයේ දියුණු කරනකොට භාවනා කරනකොට මතුවෙන මේ ප්‍රශ්න. අපිට පේනවා අපි භාවනා වැඩසටහන් රට පුරා සිදු කරනවා. එතකොට බොහෝ වෙලාවට භාවනා කරන අය දිහා බලපුවාම භාවනාව දෙනකොට භාවනාව පටන් ගන්නකොට හොඳට වාඩියනවා. හැබැයි අනේ ටික වෙලාවක් යනකොට එහෙම බෙල්ල කඩාගෙන වැටෙනවා සමහරු. සමහරු දන්නෙම නෑ කෙල පෙරනවා. එක්කෝ ස්පීඩ් එක වගේ එහාට මෙහාට පැද්දිලා ළඟ ඉන්න අයගේ ඇඟවල් වල වදිනවා. මෙහෙම වෙලා පැය භාගයක් හරි භාවනා කරලා දැන් අපි සාදුකාරයක් දෙමු කියපුවාම එක පාට ගැස්සිලා නැගිටිනවා. එතකොට පැය භාගයක් හරි විනාඩි 45ක් හරි මේ භාවනාවක් නෙමෙයි. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මම හොඳ සමාධියෙන් හිටියයි කියලා. ඒ කිසි දෙයක් මතකත් නැහැනේ. ඒ නිසා සමහරු මේ නින්දා සමාධියක් හැටියට හිතන අයත් ඉන්නවා. ඒ නිසා මේ විදිහට භාවනා කරන්න අවස්ථාව දීපු ගමම්ම නිදිමතට, අලසකමට, කම්මැලි ගතියට හිත වැටෙනවා නම් ඒක භාවනාවට තියෙන ප්‍රධානම බාධාව. මොකද වර්තමානයේ භාවනා කරන්න ඉඳගන්නෙම නින්දට ලෑස්ති වෙලාමයි. හේතුවක් දාගෙනම තමයි වාඩි වෙන්නේ. එතකොට තමන් නින්දට කය සූදානම් කරගෙනම වාඩි වුණාට පස්සේ එහෙමම නිදිමතට හිත වැටෙනවා. බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට දීපු උපදෙස් මාලාවක් තියෙන. උන්වහන්සේ රහත් වෙන්න පෙර මුගලන් හාමුදුරුවන්ගේ ගිහි නම තමයි කෝලිත. උපතිස්ස කියන තරුණයා අස්සජී මහරහත්තන් වහන්සේගෙන් තමයි ඒ දම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ කියන ගාථාවේ පද දෙක ඇහෙනකොටම උපතිස්ස සෝවාන් ඵලයට පත් වුණා. ඒ ගාථාවම මතක තියාගෙන දුවගෙන ආව තමන්ගේ යාළුවා හොයාගෙන. කෝලිතට කියනවා යහළුව මට ධර්මය හම්බුණා. ඔබ හොඳට අහගන්න කියලා මේ ගාථාවම කීවා. ඒ දම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා මේ ගාථාව කියනකොට පද 4 මහල අවසන් වෙනකොට කෝලිතස් සෝවාන් ඵලයට පත් වුණා. එතකොට මේ දෙන්නම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එදා වේළුවනාරාමයට පැමිණියේ සෝවාන් ඵලයට පත් වෙලා. බුදුරජාණන් වහන්සේ මේ අයට පැවිදි උපසම්පදාව ලබා දීලා බුද්ධ ශාසනයට ශ්‍රාවකයන් හැටියට ඇතුල් කරගත්තා. සාරිපුත්ත හාමුදුරුවෝ පැවිදි වෙලා දවස් 7කට පස්සේ තමයි උතුම් අරහත්වයට පත් වුණේ. මුගලන් හාමුදුරුවන්ට දින 12ක් ගත කරන්න සිද්ධ වුණා ධර්මය අවබෝධ කරගෙන රහත් වෙන්න. ඉතින් මුගලන් හාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයේ භාවනාව යෙදුණා පැවිදි වෙලා ඒ දින කීපය තුල රහත් වීම පිණිස. බුදුරජාණන් වහන්සේ බැලුවා දවසක් මුගලන් හාමුදුරුවෝ ලොකු වීරියක් අරගෙන භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ හිත යොමු කරලා බැලුවා මේ මොග්ගල්ලාන දැන් මොන වගේද හිත වඩන්නේ. බලනකොට මුගලන් හාමුදුරුවන්ගේ භාවනාව උන්වහන්සේ අනේ නිදි කිරා වැටෙනවා. භාවනා කරනවා එහෙම නින්දට වැටෙනවා. බොහොම උත්සාහයක් ගන්නවා ආයෙමත් නින්දට වැටෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ හැකිලු අතක් දික් කළා වගේ, දික් කළ හතක් හකුලනවා වගේ ඒ සැනින් ඒ තරම් වේගයෙන් බුදුරජාණන් වහන්සේ හිටි තැනින් අතුරුදහන් වෙලා මුගලන් හාමුදුරුවන් නිදි කිරා වැටෙමින් භාවනා කරන්න උත්සාහ ගත්ත තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අහනවා මොග්ගල්ලාන මොකද ඔය? අනේ ස්වාමීනි භාවනා මානසිකාරයට හිත ගන්නකොටම තීන මිද්දේ මතුවෙනවා, නිදිමත එනවා කිය.
බුදුරජාණන් වහන්සේ උපක්‍රම ගණනාවක් කියනවා මේක තියෙනවා අංගුත්තර නිකාය පචලායන කියන සූට දේශනාව තියෙනවා ඉතාම ප්‍රායෝගික උපක්‍රම. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන යම් සංඥාවක් යම් භාවනාවක් මෙනෙහි කරනකොට නිදිමත එනවනම් නිතර නිතර නිදිමතම එනවනම් ඔබ ඒ සංඥාව මෙනෙහි නොකර වෙනත් භාවනාවක් වඩන්න කිය. තැන් අපි හිතමු කෙනෙක් ආනාපාන සතිය කරනවා කියලා. ආනාපාන සතිය පටන්ගත්ත වෙලේ ඉඳන් හැමදාම නින්දටම වැටෙන්. එතකොට ඒ භාවනාව ඔස්සේ නින්දට වැටෙනවනං තමන් නැවත නැවත කරත් නිදිමතටම එනවනං ඔබට පුළුවන් විදර්ශනා වඩන් නුවනින් විමසන භාවනාවකට යන්න පුළුව. ඒකට හේතුව පිංගතුනි දැන් අපි ආනාපාන සතිය කියන්නේ ඒ කාරම්මනයි. එකම අරමුණක් දිහා බලාගෙන ඉන්න තියෙන්. හුස්ම දිහා විතරයි. ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා හුස්ම දිහාම බලාගෙන ඉන්නකොට හේම නින්දට වැටෙනවා දන්නෙත් නෑ. ඒ නිසා එක භාවනාවක් කරනකොට නිදිමතම මතු වෙනවනං ඔබට පුළුවන් විමසන දෙයක් අපි ගමු ධාතු මනසිකාරය කියලා. එක්ක පිළිකුල් භාවනාව දැන් ධාතු මනසිකාරය ගත්තහම එකක් දිහා බලාගෙන ඉන්න නෙමෙයි තියෙන. පටවි ධාතුව ගැන විමසනවා මේ කෙස්වල ස්වභාවය ගැන විමස බලනවා. අන්න එතකොට අර තීන මිද්දේට හිත වැටෙන්නේ නෑ හිතට යම් වැඩක් තියෙනවා. කරන්න කාර්යක් තියෙනවා. හිත විමසන්න ඕනේ අරමුණක් ඔස්සේ ඒක යථා ස්වභාවය දකින්න වෙහෙසෙනවා. ඒ නිසා පටවි ධාතුවේ යථා ස්වභාවය දකින්න මේ කෙස් දිරලා පොළොවට පස්වෙලා යන හැටි පටවි ධාතු වශයෙන් විමස බලනවා ධාතු මනසිකාරය. ඊළඟට රෝමකූප දිහා බලනවා. නියපොතු දිහා බලනවා. දත් දිහා බලනවා. හම දිහා බලනවා. මස් මේ විදිහට කේසා ලෝමා නකා දන්තා තචෝ මේ විදිහට විමස හැම වෙලාම විමසනවා. විමස හොයනවා බලනවා. අන්න එහෙම බලනකොට අර ඒකාරම්මන එකම අරමුණක් තුළ නින්දට වැටෙනවනං ඔහු කරන්නට ඕන ඒ අරමුණ වෙනස් කරලා වෙන භාවනාවක් ඔස්සේ හිත වඩන්නවා. අන්න ඒක තමයි අලවෙනිම උපක්‍රමි. පුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔබයක් භාවනාවක් කරනකොට නිදිමත එනවනම් ඒ භාවනාව නිතර නිතර සීකරනකොටත් තීන මිද්දේටම හිත වැඩෙනවන ඔබ ඒ භාවනා මනසිකාරය වෙනස් කරලා වෙන භාවනාවක් කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන දැන් ඔබ භාවනාව වෙනස් කරත් නිදිමතම එනවනම් තීන මිද්දේම මතු වෙනවනං ඔබ සජ්ජායනා කරා ධර්මය නුවනින් විමසන්නකි. ඒ කියන්නේ ධර්මය අපි ගමු ඔබ හොඳට ඇස් පියාගෙන සිහි කරනකොට නිදිමත එනවා. ඒක වලක්වන්නම බැයිනං සජ්ජායනා කරන්න හඬනගා කියමින් ධර්මය නුවනින් හිතන්න කියන. බලන්න දරුවන් පාඩන් කරනකොට අම්මලා කියන්න ඇද ඔය පොත දිහා බලාගරින් නැතු ඕක හයියෙන් කියන්න ඔය නිදිමත එන්නේ ඕකයි කියනවා. අන්නේ නිසා කෙනෙක් එහෙම යමක් දිහා කල්පනා කරනකොට විමසනකොට නින්දට හිත වැටෙනවනං හඬනකා සජ්ජායනා කරන්න කිය. මේ කෙස් හේතු නිසා හටගත් දෙයක් මේක පටවි ධාතුව දිරනවා පස්වෙලා යනවා කාලයක් යනකොට දිරලා පොළොවට පස්වෙලා යනු ඊළඟට රෝමකූප කියන්න පටවි ධාතුවට අයිති දෙයක් මේවා ගැලවිලා පොළොවට වැටුනට පස්සේ දිරදිරා කියලා පස්සෙනවා. ඒ විදිහට මේක හයියෙන් කියා හරි විමසනවා. අන්න නිදිමත නැති කරගන්න තියෙන දෙවනි උපක්‍රමි. බුදුරජාණන් වහන්සේ වදාළ හඬනගා සජ්ජායනා කරමින් විමසන්න. ඔන්න දෙවනි උපක්‍රම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන දැන් ඔය උපක්‍රමය යොදන කොටත් නිදිමතයි. හයියෙන් කියමින් භාවනා කරන කොටත් නින්දට හිත වැටෙන. එතකොට මොග්ගල්ලාන ඔබ අත් දෙකෙන් කම්පෙති පිරිමදින්න කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ දෙන ප්‍රායෝගික උපක්‍රමයක්. දැන් බලන්න නිදිමත එනකොට අපි මේ ඇස් පොඩි කරගන්න කංපෙති අතුල්ලගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ අල්ලෙන් කම්පෙති ටිකක් රත්වෙන් අතුල්ලන්න කෙන. එතකොට අර නිදිමත පහවෙලා යනවා. ආයිමත් ඒ ස්නායු නින්දට හිත වැටෙන ස්නායු තෙරපීමක් සිද්ධ වෙලා ආයිමත් ලේ ගලන්න පටන් ගන්න. එතකොට ඒ තුළ යම් කිසි අර නිදිමත නැතිවෙලා යන උත්තේජනයක් ඇතිවෙන. ඒ නිසා ඇස් පොඩි කරගන්න අපි මූුණ ටිකක් අල්ලෙන් පිරිමදිනවා කම්පෙති පිරිමදිනවා. මේ වගේ කම්පෙති අල්ලෙන් හොඳට ටිකක් පිරිමැද ආයමත් භාවනා කරන්න කියව. අන්න බුදුරජාණන් වහන්සේගේ තුන්ගනි උපක්‍රම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන දැන් ඔබ ඒ විදිහට කම්පෙති පිරිමැදල ආයමත් භාවනා කරගෙන යන. එහෙම භාවනා කරගෙන යනකොට මෙන්න ආයමත් නිදිමතේනවා.
දැන් ඒ වැඩේ හරියන්නෙත් නෑ. ටික වෙලාවකින් ආයෙත් නින්දට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට මොග්ගල්ලාන හොඳ සිහිනුවනින් නැකටින්න කියව. නැකිටලා ඔබ එලියට ගිහිල්ලා මුහුණ අතපය සිසිල් ජලයෙන් හෝදගන්න කිය මූුණ අතපයි හෝදගන්න කිය. ඒ හෝදගෙන ඇවිල්ලා ටික වෙලාවක් අහසෙ තාරකා දිහා හොඳ සම්පජන්නින් වටපිට බලන්න කියෙන අහස දිහා. එහෙම කරලා ඇවිල්ලා ආයමත් භාවනාවට වාඩි වෙන්න කියනවා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම් ප්‍රායෝගික උපක්‍රම අපිට පෙන්වත් නිදිමත නැති කරගන්න. බලන්න ඕ මතක තියාගන්න පළවෙනි උපක්‍රමේ තමයි යම් භාවනාවක් මෙනෙහි කරනකොට නිදිමතේන වනං ඒ භාවනා මනසිකාරය වෙනස් කරලා වෙන භාවනාවක් කරන්න. ඔන්න පළවෙනි උපක්‍රමය. එහෙම කරගෙන යන කොටත් නිදිමත එනවනං හඬනගා සජ්්‍යායනා කරමින් විමසන්න කියව. එහෙම කරනකොටත් නිදිමතේනවනං අල්ලින් කම්පෙති මූුණ ටිකක් හත්වෙන්න පිරිමැදගන්න කියව. එහෙම භාවනා කරනකොටත් නිදිමතේනවනං හොඳ සිහිනුවනින් නැකිටින් බලන්න එතන නිකන් නැකිටලා එලියට යන්න කියන්නේ සිහිනුවනින් නැකිටලා හොඳ සම්පජන්නින් ඉරියව්වට හිතයොමු කරගෙන එලියට ගිහිල්ල මුහුණ අතපය හෝදගෙන වටපිට අහස දිහා මේ තාරකාදිහා වටපිට බලන්න කිනො සිහිනුවනින් කෙලෙස් හිතට ඇතුල්ලෙන්න ඉඩ නොදී හොඳ සම්පජන්නේ පොඩ්ඩක් එලියට ගිහිල්ලා හුලක් වදන්න වටපිට බලලා අහස දිහා බලලා එතකොට අර හිත නොයෙක් අරමුණුවලට ටිකක් වෙනස්ව යනකොට අර නිදිමත සහිත අරමුණ පහවෙලා යන. ඒ උපක්‍රමය යොදලා බුදුරජාණන් වහන්සේ වදාළ ඇවිල්ල ආයමත් භාවනා කරන්න. දැන් ඇවිල් ආයි භාවනා කරගෙන යනකොට මෙන්න ආයිත් නින්දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන එතකොට ඔබ දිවා සංඥාවත් ආලෝක සංඥාවත් සිහි කරන්න කියන. පිංහතුනි ධර්මය උගන්නනවා භාවනා වඩන කෙනෙකුට හිත නින්දට වැටෙනවනං දිවා සංඥාවයි ආලෝක සංඥාවයි කියලා සංඥා දෙකක් හිතේ පුරුදු කරගන්න කියන. දිවා සංඥාව වඩන හැටි ධර්මය තියෙනවා දවල් කාලෙ තියෙන ආලෝකයේ දිහා බලලා. ඒ ආලෝකයේ හොඳට හිතට අරගෙන ඇස් පියාගෙන හිත ඇතුළෙන් ඒ ආලෝකය මෙනෙහි කරන. ඒක එහෙම අමතක වෙනවන ආලෝකෙ දිහා බලන. බලලා ආලෝකෙ ස්වභාවය හිතේ පිහිටවාගෙන ආයමත් ඇස් පියාගෙන හිතට ආලෝකෙ මෙනෙහි කරන. එහෙම නැවත නැවතත් දවල් කාලේ ආලෝකයේ තියෙනකොට තියෙන ඒ ප්‍රභාස්වර ස්වභාවය ඇස් පියාගත්තට පස්සෙත් හිත ඇතුළෙන් ආලෝකයක් හැටියට පේන මට්ටමට සංඥාවක් හැටියට එක වඩන්න කියන. ඒකට කියනවා ආලෝක සංඥා වඩන. ඊළඟට දිවා සංඥා වඩන ආලෝක සංඥාවිදි කරන්නෙත් පහන් එලියක් හරි එක්කෝ ලයිට් එහෙක එලියක් හරි යම් ආලෝකයක් ප්‍රභාස්වර එලියක් සිහි කරලා ඇස් පියාගෙන ආලෝකයම මෙනෙහි කරලා හිත ඇතුළෙන් ආලෝකෙ අරමුණු කරගන්න. දැන් කෙනෙක් ඇස් පියාගත්තට පස්ස දැන් ඔබ හිතන්න බැස් වහගත්තට පස්ස ඔබට තියෙන අඳුරක්. ඒ අඳුර ස්වභාවය තුළ ධර්මය මෙනෙහි කරනකොට එහෙම නිදිමත එනවනං අර දිවා සංඥාවත් ආලෝක සංඥාවත් තුළ හිතට පුරුදු කරගත්ත එලිය හිත ඇතුළෙන් ආයමත් සිහි කරලා හිත එලිය වෙලා වගේ අර අරමුණ සිහි වෙනකොට නිදිමත පහ වෙලා යන. අන්න බුදුරජාණන් වහන්සේ ඊළඟ උපක්‍රමී හැටියට පෙන්නු. දැන් එහෙම දිවා සංඥාවයි ආලෝක සංඥාවයි සිහි කරලා භාවනා කරගෙන යනකොට මෙන්න ආයමත් නින්දට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන එහෙම කරනකොට ආයෙත් නින්දට වැටෙනවනං මොග්ගල්ලාන ඔබ හොඳ සිහිනුවනින් නැකිටලා සක්මනේම භාවනා කරන්නකිව ඉඳගෙන භාවනා කරන්න එපා කිවයිත. දැම් බලන්න සක්මනට යොමුුවෙන්නෙත් උපක්‍රම ගණනාවක් යොදලා බැරිම තැන තමයි සක්මනට යොමුුවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන ඔබ සක්මන් කරමින් භාවනා වඩන් සක්මන් කරමින් ධර්මය සිහි කර නිදිමතම එනවනං ඉඳගත්තහම සක්මං කරමින් භාවනා කරන්න කිය. දැම් මෙන්න සක්මං කරමින් භාවනා කරනකොට නිදිමතයි නික සක්මනෙත් විසි වෙලා යනවනින්දේ. සක්මං කරනකොටත් බැලන්ස් නෑ නිදිමතටම හිතේනවා. මත් වෙලා වගේ. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන සක්මන් කරනකොටත් නිදිමතම මතු වෙනවනං අන්නේ වෙලාවට හොඳ සිහිනුවනින් සිංහසෙයාවෙන් නැකිටින වෙලාව සිහි කරලා ටික වෙලාවක් නිදාගන්න කිය. අන්න බුදුරජාණන් වහන්සේ මුගලං හාමුදුරුවන්ට දීප උපදෙස්. ඒ උපදේශෙ දීලා බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන නිදිමතේ සැපේට ඇලෙන් එපා කියන මිද්ද සුකා නිදිමත තුළ සැපයක් තියෙනවා. ඒකට ඇලෙන් එපාකින ඒකට ඇලුනට පස්සේ නැකිටින්න හිතෙන්න ඇදේ පෙරලි ඔහේ ඉන්න තව ටිකක් ඉන්න පස්සේ නැකිටිනවා කිය අර නිදිමතේ සැපේට ඇලුනට පස්සේ ඒ තුළ
ඒක සැපයක් හැටියට දැක්කට පස්සේ තීන මිද්දේට හිත ඉඩ දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කම්මැලික මේ සැපේට ඇලෙන්නත් එපාකිනු. ඊළඟට ස්පර්ශ සැපේට ඇලෙන්නත් එපා න පස්ස සුකා ස්පර්ශ තුළ සැපයක් තියෙන හොඳට හාන්සි වෙලා ඉන්නකොට සැපසහගත ස්පර්ශයක් තුළ හේම නින්ද යනු. ඒ නිසා ඒ ස්පර්ශයක් තුළයම් සැපයක් දැනෙනවනං ඒකට ඇලෙන්නත් එපා. කම්මැලික මේ සැපේට ඇලෙන්නත් එපාකය. කම්මැලිකම වැඩි වුණහමත් ඒ උන්ඩි වෙලා ඇකිලිලා ඔළුවේ ඉඳම් පොරෝගෙන හැම වෙලායම උත්සාහගන්න නිදාගන්නම. ඒ නිසා ඒ නින්දට වැටෙන ඒ දේවල්වලට ඇලෙන් එපා. පුළුවන් තරං උත්සාහෙන් වීරිය තීන මිද්දේ යටපත් කරගෙන ධර්මයම දියුණු කරගන්න භාවනා මනසිකාරයම යෙදෙන්න උත්සාහගන්න කියලා බුදුරජාණන් වහන්සේ මුගලං හාමුදුරුවන්ට පචලායන සූත්‍රයේදී අංගුත්තර නිකාය චතුත්ත නිපාතයට අයිති දේශනාව. උන්වහන්සේ තීන මිද්දේ නැති කරගන්න උපදෙස් මාලාවක් තුන්න. එහෙම නම් පින්වතුනේ ඔබත් භාවනා කරන්න උත්සාහ ගන්නකොට මේවා ඔබට ප්‍රායෝගිකව මතුවෙනවා. භාවනා කරන කෙනෙක් නම් ඔබ දන්න ඔබ මොන තරන් නීවරණවලින් පීඩාවිඳෙනවද. භාවනා මනසිකාරයට හිත යොමු කරනකොටම කාමච්ඡන්දය ඔස්සේ හිත දුවනවා. එහෙම නැත්නම් ව්‍යාපාදය ඔස්සේ හිත දුවන්න පුළුවන්. එහෙමත් නැත්නම් තීන මිද්දේට නිදිමත අලසකම කම්මැලි ගතිය බලන්න සමහරුන්ට භාවනා කරන්න හිතනවා. මං කොහොමහරි භාවනා කළ නිවන් දකින්නවා කියලා වැඩි පටන් ගන්න. හැබැයි ටික වෙලාවක් යනකොට හිතනවා නේ බෑ කම්මැලි හෙට කරනවා. දැන් හෙට ආවට පස්සේ හිතනවා බෑ අද නම් බෑ අද ටිකක් වැඩ වැඩි අද නිකන් වැස්ස වගේ සීතලයි කම්මැලි හෙට කරනවා. දැන් මේක බාලගිරි දෝෂයක් වගේ අද නොවේ හෙට කිය භාවනාව පස්සට දදා බොහෝ වෙලාවට ධර්මයේ දියුණු කරගන්න තියෙන හිත කුසීතකමට ලක් වෙනවා. මේ කුසීතකම කියන්නේ තීන මිද්දේම අංගය. ඒ නිසා නිදිමත අලසකම කම්මැලි ගතිය කුසීතකම බත්මත ඈනුම් යාම ඇඟමැලි කැඩීම මේ සියල්ල නිසා භාවනා මනසිකාරයට හිත ගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන තීන මිද්දේ කියන්නේ උත්සාහයෙන් වීරියෙන් යටපත් කරලා ප්‍රහාණය කළ යුතු ඒක අකුසල ධර්මයක්. හිත ධර්ම මනසිකාරයට ගන්න බැරි භාවනාවට බාධා කරන අකුසලයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා භාවනාවට බාධා වෙන 4 වෙනි නීවරණය තමයි උද්ධච්ච කුක්කුච්ච. ඒක එකක් හැටියට විස්තර කරාට දෙකක් හැටියට බෙදලා ගන්නත් පුළුවන්. උද්ධච්ච කියන්නේ හිතේ විසිරීම. කුක්කුච්ච කියන්නේ පසුතැවීම. විසිරෙනකොට තමයි පසුතැවෙන්න පටන් ගන්න. දැන් අපි හිතමු කෙනෙක් භාවනා කරන්න ලොකු ආසාවකින් ඉඳගන්න. හැබැයි භාවනා කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් හිත අරමුණු ඔස්සේ විසිරෙනවා. එක එක දේවල් මතක් වෙනවා. කිසිම හිතට වැඩකට නැති සමහරලාට තමන්ටම ලැජ්ජ හිතෙන නොයෙක් භාවනාවට අදාළ නැති නොයෙක් දේවල් හිතට ගලාගෙන එනවා. ඒවා හිතට නිතර මතු වෙනකොට විහිංසා විතර්ක කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිතට ගලනවා විතර්ක හැටිය. එහෙම හිත විසිරෙනකොට භාවනාවට ආස කරපු කෙනාට පසුතැවීමක් ඇති වෙනවා. අනේ ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට මේ භාවනාව කරගන්න බැරි? මගේ හිත විසිරෙනවා නේද? මොකද්ද මම මේ කරපු පව? මේක මගේ අකුසලයක්ද? මට පින මදිද? ඔය වගේ නොයෙක් දේවල් ඔස්සේ හිත තව තවත් විසිරෙනවා. ඒ නිසා පින්වතුනි උද්ධච්චයත් එක්ක හිතේ විසිරීමත් එක්ක කුක්කුච්ච කියන පසුතැවීම ඇති වෙනකොට වෙන්නේ පසුතැවෙන්න හිත තව තවත් විසිරෙන්න ගන්න. අන්නේ නිසා භාවනා වඩන කෙනා මේ උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණි හිතේ විසිරීම යටපත් කරගන්න නම් පළවෙනිම දේ තමයි විසිරෙන හිත විසිරෙනවා කියලා දැනගන්න ඕන. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිච්ඡං චිත්තන්ති පජානාති. රාග සහිත හිතක් ආව රාගං වා චිත්තං රාගං චිත්තන්ති පජානාති. ද්වේෂ සහිත හිතක් ආවත් මගේ හිත ද්වේෂයෙන් යට වුණා. තීන මිද්‍යාවත් ඒ හිතේ ස්වභාවය දැකීමම චිත්තානුපස්සනාවේ කොටසක්. ඒ නිසා හිත විසිරෙනකොට විසිරෙනවා කියලා දකින්න කෙනා හොඳ සිහිනුවණින් විසිරෙන හිත දිහා දකින්න පුරුදු වුණොත් ඔහුට පුළුවන් පසුතැවෙන්නේ නැතුව හිතේ ස්වභාවයයි මේක කියලා තේරුම් අරගෙන ධර්ම මානසිකාරයට උත්සාහයෙන් වීරියෙන් යුක්තව හිත ආපහු නගා සිටව ගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් හිත විසිරෙන්න පසුතැවෙන්න ගත්තොත් මොකද්ද මම මේ කරපු අකුසලේ? මට පින මදිද? මට හේතුක ප්‍රතිසන්දියක් නැද්ද? ඔය වගේ රටේ නැති ඒවා හිතලා තව තවත් හිත විසිරෙන්න ගන්නවා. ඊට පස්සේ භාවනාවට හිත වැටෙන්නේ නැතුව යනවා. ඒ නිසා පින්වතුනේ භාවනා කරන කෙනෙකුට ඔන්නෝව බාධා හැටියට පවතින.
පස්සෙනි නීවරණයේ තමයි විචිකිච්ඡාව සැකය. බුද්ධාදී අටතැන් ගැනම සැකය ඇතිවෙන. බුදුරජාණන් වහන්සේවා සැකහිතෙන්න්න පුළන් භාවනා කරන්න වාඩි වෙච්ච කෙනෙකුට. මේක හරිද දන්නෙත් නෑ මේ භාවනා කරලා පිස්සු හැදයිද දන්නෙත් නෑ. මේක මේ ආනන්ද හාමුදුරුවන්ට වැරදුනාද දන්නෙත්නෑ හරියට ආනන්ද හාමුදුරු මතක තියාගෙනාවද දන්නෙත්න ඔවත් හිතෙනවා. බුදුරජාණන් වහන්සේ ඉතින් හරියට ධර්මයකීවත් රාතන් වහන්සේලාන මේ මතක තියාගෙන ඇවිල්ලා තියෙන ඉතින් අද ඔය පොත්වල තියෙන හරිද කවුද්දන්නේ මේ භාවනාවල් කළ පිස්සු හැදීද කවුද්දන්නේ. ඔය වගේ රටේ නැතිව හිතට බුදු හාමුදුරුවන්වත් සැකයි. ධර්මයක් සැකයි. ශ්‍රාවක සංඝයාවත් සැකයි. අතීතය ගැනත් සැකයි. අනාගතය ගැනත් සැකයි. ඔය සැකය නිසාම මොකද වෙන්නේ තමන් ගැනත් සැකයි තමන්ගේ හිත වැඩින ආකාරය ගැනත් සැකයි භාවනාවත් සැකයි. භාවනාව දෙන අයත් සැකයි. මේ සැකයම මතුවෙන්න හිත තව තවත් උද්දච්ච කුච්චේටම යනු. ඒ නිසා පින්වතුනි මේ නීවරණ එකින් එක බැඳිලා තියෙන. සමහර වෙලාවට කාමච්ඡන්දේ හිතට බලවත් වෙනකොටත් හිත විසිරෙන්න පටන් ගන්නවා සැකයට යනවා ඒ තුල නිදිමතටම වැටෙනවා. ව්‍යාපාදේ බලවත් වෙනකොටත් හිත විසිරෙනවා. උද්දච්ච කුච්චේට වැටෙනවා ඒ තුල සැකයක් ඇති වෙනවා. එතකොට මේවා එකින් එකට බැඳී පවතින නීවරණ පහ. මෙන්න මේ පංච නීවරණ යම් හිතක යටපත් වෙලා නම් අන්න ඒ තුලින්ම තමයි සමාධියක් ඇති වෙන්නේ. යම් හිතක මේ පංච නීවරණ යටපත් වෙලා නම් ඒ තුලින්ම තමයි හිත සමාධියකට ඇති වෙන්නේ. ඒ නිසායි ධර්මයේ සමාධිය විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙච්ච තැන. විවිච්ඡේව අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් හිත වෙන් වෙච්ච වෙලාව. සවිතක්කං සවිචාරං විතක්ක විචාර සහිත විතක්ක විචාර කියන්නේ භාවනා අරමුණ මොකක් හෝ ආනාපාන සතිය හෝ බුද්ධානුස්සතිය හෝ තමන් කරන ඕනෑම භාවනා අරමුණක් තුල විතක්ක කියන්නේ ඒ භාවනා අරමුණ හිතනවා. විචාර කියන්නේ නැවත නැවතත් අරමුණේම හිත පවත්තමින් ඒක සිහි කරනවා. සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රීතිසුඛං පඨම ධානං උපසම්පජ්ජ විහෙරති. චිත්ත විවේකයෙන් යුක්තව හටගත් මානසික ප්‍රීතියක් තියෙන පංච නීවරණ යටපත් වීම තුළ හිතේ ඇතිවෙච්ච නිරාමිස සතුටක් තියෙන. ඒක කෙලෙස් සහිත එකක් නෙමෙයි නිරාමිස සතුටක්. ඊළඟට ඒ සැපේ නිසා ඇතිවෙච්ච සුඛයක්. සුඛ කියන්නේ කායික සැහැල්ලු භාවයක් තියෙනවා. ඒත් එක්ක භාවනා මානසිකාරය තුළ හිත පවත්වන ඒකාග්‍රතාවයක් තියෙනවා. මෙන්න මේ අංග පවතින ධානයකට හිතපත් වුණා නම් අන්න ඒ වෙලාවේ අර නීවරණ යටපත් වෙච්ච වෙලාව. පිංගතුනි මේ නීවරණ කියන ඒවා හිතට ගලාගෙන එනවා සමහර වෙලාවට වංචනික ධර්ම හැටියට. හොයන්න බෑ. දැන් අපි මේව කටපාඩම් කරලා තියාගත් කාමච්ඡන්දේ කියන්නේ ප්‍රියමනාප අරමුණු සිහිවීම විතරයි. ව්‍යාපාදේ කියන්නේ මේ තරහ යන එකක් මතක් වුණොත් ඒක තමයි ව්‍යාපාද. ඊළඟට නිදිමත එනවා නම් අන්න තීනමිද. ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළුවන් හිත විසිරුණා නම් ඔන්න පසුතැවෙනවා නම් ඒක තමයි උද්දච්ච කුක්කුච්ච. තුනුරුවන් ගැන හරි එහෙම සැකයක් එනවා නම් ඔන්න විචිකිච්ඡා. අපි ඔය ටික විතරක් අපි කටපාඩමින් හිතාගෙන අපි භාවනා කරන. අපි වංචනික ධර්ම ගැන කිසිම දැනුමක් නැහැ. පින්වතුනි වංචනික ධර්ම කියලා කියන්නේ නොයෙක් වේසෙන් නොයෙක් විදිහට වෙස් වලාගෙන නීවරණ එක එක ස්වරූපයෙන් මතුවෙලා ඔබ භාවනාවෙන් වෙන වෙන අරමුණු වලට අරගෙන යනවා. දැන් හිතන්න මේ විදිහට ඔන්න අපි හිතමු ඔබ ආසයි භාවනා කරන්න. ඔබට භාවනා කරන්න ලොකු ආසාවක් හිතේ ආසාවකින් ඉන්නවා. අනේ මට භාවනා කරගන්න අවස්ථාවක් ලැබෙනවා නම් සමහර වෙලාවට ගෙදර අය ගැනත් හිතෙන්න පුළුවන් මට භාවනාවක් කරගන්න බෑ මේ ගෙදර කලබල වැඩි සද්ද වැඩි මේ කට්ටිය ඉන්නකොට භාවනා කරන්නේ කොහොමද අනේ මට නිදහසේ නිවිහැන හිල්ලේ භාවනාව කරන්න දවසක් හම්බෙනවා නම් මං දවසම භාවනා කරනවා කියලා ඔන්න හිතාගන්න. දැන් මෙහෙම හිතාගෙන ඉන්නකොට අපි හිතමු ගෙදර ඉන්න අය ඔන්න කොහේ හරි නෑදෑ ගමනක් හරි කොහේ හරි ගිහිල්ලා තමන්ට ගෙදර නිදහසේ ඉන්න දවසක් එනවා කියලා. ඔන්න දැන් ලොකු සතුටක් හිතට අද මට දවසම භාවනා කරන්න පුළුවන්. අද මට කාත් කවුරුත් නෑ කරදර කරන්න කෙනෙකුත් නෑ සද්ද බද්දත් නෑ. අද මට වැඩත් නෑ අද මං හොඳ නිරෝගීව ඉන්න දවසක් ඒ නිසා අද මං හොඳට භාවනා කරනවා කියලා ඔන්න හොඳට හිත දැන් භාවනාවටම ප්‍රබෝධමත් වෙලා තියෙන. දැන් අපි හිතමු ඔබ දැන් බුදුන් වැඳලා තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා තමන්ගේ සීලයත් පිරිසිදු කරගෙන ඔන්න නිවිහැනහිල්ලේ හොඳට වාඩි වෙන්න ආසනයකුත් හදාගෙන හොඳට භාවනාවට වාඩි වෙලා ඇස් දෙක පියාගෙන දැන් දන්නවා නීවරණ ගැනත් දන්න. දැන් අපි හිතමු ආනාපාන සති භාවනාවට වඩන්න ගත්තා කියලා. ඔන්න දැන් ආනාපාන සතිය වඩනවා.
හොඳට හුස්ම රැල්ලට හිත යොමු කරනකොට දැන් හිත ප්‍රබෝධමත් නිසා වෙන අරමුණ ඔස්සේ හිත යන්නෙත් නෑ වෙන දට වඩා හිත තැම්පත්වෙන. දැන් හිතනවා ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා එහෙම හිතාගෙන යනකොට මතක් කෙනවා රිදි ටික වැලේ. දැන් මොකද කරන්න. දැන් ඔන්න භාවනාවෙන් නැකි දැන් නැකිටලා ගිහිල්ලා රෙදි ටික ගෙනහල්ලා නමලා තියලා පුටුව උඩින් තියලා දැන් ඇවිල්ලා ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. දැන් ඇවිල්ලා ආයිමත් භාවනා කරනවා දැන් ඔන්න මම ආනාපාන සතිය වඩනවා කියලා දැන් සතුටෙන් ආයිත් ඉඳගන්න. ඉඳගෙන ආයෙමත් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා සිහි කරගෙන යනකොට ඔන්න විනාඩි 5ක් විතර යනකොට මතක් වෙනවා දොර වැහුවද දන්නේ. කවුරු හරි ගෙදරට ආවොත් එහෙම ආයිත් නැගිටිනවා. නැගිටලා ගිහිල්ලා දැන් දොර වහලා අගුල දාලා ඔක්කොම කරලා තියෙන ලොක් ටික ඔක්කොම දාලා ඇවිල්ලා වාඩි වෙනවා. එහෙම වාඩි වෙලා ඇවිල්ලා ආයෙමත් ටික වෙලාවක් භාවනා කරනකොට මතක් වෙනවා ජනෙල් ඇරලා කවුරු හරි ඇවිල්ලා බැලුවොත් එහෙම ආයි නැගිටලා ගිහිල්ලා ජනෙල් ටික වහනවා. දැන් මේ වගේ අපි අරමුණෙන් අරමුණට දැන් මේවා නීවරණ විදිහට නෙමෙයි මතුවේ. හැබැයි භාවනාවට බාධා කරන වංචනික ධර්ම. සමහර වෙලාවට දැන් ඔය ඔක්කොම කරලා ඇවිල්ලා දැන් ඔක්කොම ඉවරයි. වටපිට ඔක්කොම බලලා දොරවල් වහලා ජනෙල් වහලා රෙදි ටිකක් නමලා තියලා ඔක්කොම කරලා ඇවිල්ලා වාඩි වුණා කියලා හිතමු. භාවනා කරගෙන යනකොට නිකන් ඇහෙනවා නිකන් ෆෝන් එක රින් වෙනවා වගේ. හිතට ඇහෙනවා. දැන් හිතෙනවා කවුරුවත් මේ හදිසි පණවිඩයක්ද දන්නෙත් නැහැ කියලා ගිහින් බලනකොට ඇති කෝල් එකකුත් නැහැ ඊට පස්සේ. ඊට පස්සේ අපි ගම් ෆෝන් එක ඕෆ් කරලාම ඇවිල්ලා වාඩි වුණා කියලා. දැන් ඇවිල්ලා භාවනා කරනවා. මෙන්න ටික වෙලාවක් යනකොට ටොයිලට් යන්න ඕනේ. දැන් අවශ්‍යතාවයකටත් නෙමෙයි. ගිහින් බලනකොට එහෙම උවමනාවකුත් නැහැ ටොයිලට් එකට ගියාට පස්සේ. දැන් මේ හිතට ඇවිල්ලා තියෙන්නේ නීවරණ ධර්මමයි. හැබැයි මතුවෙන්නේ වංචනික ධර්ම හැටියට. පින්වතුනි ඔය විදිහට අර භාවනා මානසිකාරයෙන් භාවනා අරමුණෙන් තමන්ව නැකිට්ටවල සමහර වෙලාවට රූකඩ වගේ තමන්ව එනේන අරමුණෙන් අරමුණට තමන්ව ඇවිද්දවන්න පුළුවන්. නැකිටපන් කියලා හිතට අරමුණක් එනකොට නැකිටලා යනවා. දොර වහලවරින් කියලා හිතට අරමුණක් එනකොට නැකිටලා ගිහිල්ලා බලනවා. වහපු දොරම ආයෙ ගිහිල්ලා බලලා එනවා. එතකොට මේ වගේ අර වංචනික ධර්ම හිතට නොයෙක් ස්වරූපේ මතුවේවි භාවනාවෙන් නැකිට ඕන. ඒ නිසා භාවනා කරන්න වාඩි වෙච්ච කෙනාට හොඳ දැනුමක් තියෙන්න ඕනෑ මේ නීවරණ කියන ඒවා භාවනාවට බාධාවෙන් හැම අරමුණක් භාවනා මානසිකාරයට පිටි හිතට ගලාගෙන අනිත් සෑම අරමුණක්ම භාවනාවට බාධා කරන හතුරන් හැටියට භාවනා අරමුණෙන් තමන්ව වෙනත් අරමුණුවලට ඇදලදාන සතුරන් හැටියට ඒවා මාර පාක්ෂික දේවල් හැටියට දකින්න පුරුදුනොත් අන්න ඔබට හිතට එන අරමුණුවලට වහල් නොවී භාවනා මානසිකාරයේ හිත පවත්ව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වතුනි නීවරණ යටපත් කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. අපේ මේ නීවරණ දීර්ඝ සංසාර ගමනක් තිස්සේ මේ කෙලෙස් සහිත හිතක කාමච්ඡන්දේ කෙලෙස් වලට රාග සහිත සිතුවිලි වලට අපි ඉඩ දීලා තරහා ද්වේෂේ ව්‍යාපාදේ වෛරේ මේවට සසරේ ඉඩ දීලා මේවා නිසාම අපායවල් වල වැටි වැටි කෙලෙස් සහිතව ආපු ජීවිතයක්. ඒ නිසා මේ කෙලෙස් යටපත් කරගෙන සමාධියක් හිතෙන් උපදව ගන්නවා කියලා කියන්නේ විශාල ජයග්‍රහණයක්. අන්නේ නිසා පින්වතුනි නීවරණ යටපත් කරන්න ඔබ උත්සාහයක් ගන්නවා නම් ඒ සියල්ලට පෙර කළ යුතු දේ තමයි සිල්වත් වීම. කය වචනේ සංවර කිරීම. ඔබ සීලයක් තුලයි සමාධියක් වඩන්නේ. මේවා පිළිවෙලකට වැඩෙන්නේ. සීල සමාධි ප්‍රඥා හැටියටයි බුදුරජාණන් වහන්සේ නිවන් මඟ පෙන්නලා දෙන්නේ. ඒ නිසා සීලයක් තුල පිහිටන කෙනා තමයි සීලය තුල පිහිටලයි සමාධියක් වඩන්නේ. එහෙම භාවනා වඩනකොට සීලයක් තුල පිහිටලා භාවනා වඩනකොට අර පරණ අකුසල් වෙච්ච වැරදි අඩුපාඩු ඒවා සිහි වෙවි හිත විපිලිසර වෙන්නේ. පින්වතුනි බොහෝ වෙලාවට තමන්ගේ සීලේ පිරිසිදු නැත්නම් හිත විපිලිසර වෙනවා. භාවනා කරන්න ඇස් පියාගත්ත වෙලේ ඉඳන් මතක් වෙනවා. මම මේ වගේ පව්කම් කරනවා, මම මේ වගේ වැරදි වැඩ කරනවා, මම මේ වගේ නොපනත්කම් කරනවා, මම මහා අපරාධකාරයෙක්, මම රට රවට්ටන කෙනෙක්, මම වංචනිකයෙක්, මම බොරුකාරයෙක්, මම මේ ඇස් පියාගෙන හිටියන මම මේ වගේ කෙනෙක් නේද? ඕවා තමයි හිතට ගලාගෙන එන්නේ. අන්න ඒ නිසා ඔබ සීලයක පිහිටලා ඔබේ සීලේ පිරිසිදු කරගෙන ඔබ භාවනා කරනවා නම් අපි ගමු ඔබ සීලයක පිහිටලා ඔබේ ජීවිතේ පරණ වැරදි තිබ්බා වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබ සීලවන්තයි. ඔබ සීලයක පිහිටියට පස්සේ ඔබ දැඩි අධිෂ්ඨානයකින් ඔබ සීලයක පිහිටලා භාවනා කරනකොට ඔබට මතක් වෙන්න ගත්තොත් මං ඒ කාලේ මේ වැරදි කරා නේද කියලා. එතකොට ඔබට ශක්තියක් තියෙන්න ඕනේ.
ඒ පරණ වැරදි දැන් මට අදාළ නැහැ. මම දැන් සීලවන්ත කෙනෙක්. මම මේ සීලේ දිවිහිමියෙන් රකින්න කෙනෙක් කියලා තමන් සමාදන් වෙච්ච සීලේ තුල ස්ථාවරව සිහි කරගෙන හිත පිහිටවාගෙන භාවනාව දියුණු කරගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා පින්වතුනි ප්‍රායෝගිකව නීවරණ යටපත් කරගන්න හිත දියුණු කරගන්න උත්සාහයක් ගන්න. අන්න ඒ තුල තමයි අපිට මේ නීවරණ යටපත් කරගෙන අකුසල් යටපත් කරගෙන භාවනා මානසිකාරයක් ඔස්සේ හිත දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානාදී භාවනාවල දස අනුස්සති ආදී භාවනාවල කසින භාවනා ඒ වගේම මේ විදිහ භාවනා ක්‍රම ගණනාවක් ඔස්සේ හිත දියුණු කරගන්න සමත භාවනා ක්‍රම බුද්ධ දේශනාවල නිරන්තරයෙන් පෙන්නනවා. ඒ නිසා සමතය ඔස්සේ ඔබට පුළුවන් විදර්ශනාවට හැරිලා ප්‍රඥාව දියුණු කරගන්න. එහෙම නැත්නම් සමත පූර්වාංගම විදර්ශනාව හරි විදර්ශනා පූර්වාංගම සමතය වඩාගෙන හරි ඔබ නිවන කරා යනවා නම් ඔබ නීවරණ යටපත් කරගත්ත කෙනෙක් විය යුතුයි. නීවරණ යටපත් කරගත්ත හිතක් තුලයි සමාධිය වැඩෙන්නේ. සමාධිමත් හිතක් තුලයි ප්‍රඥාව වැඩෙන්නේ. ප්‍රඥාවෙන් දියුණු වෙච්ච හිතක් තමයි සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා කෙලෙසුන්ගෙන් මිදිලා නිවන කරා යන්නේ. එහෙමනම් පින්වත් ඔබ හැම දිනාටම මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න මේ ධර්මානුශාසනාවම උපකාර වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. පින්වතුනි අද ධර්මානුශාසනාවෙන් ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් දෙමු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ගාල්ල මිලිද්දුව ඇත්තිලිගොඩ පදිංචි රංජන් ලියනගේ මහතා, ඒ වගේම පුෂ්පා ලියනගේ මහත්මිය, ඒ වගේම අනුරාධා හා නවෝදි යන දියණියන් මේ සියලු දෙනාම එකතු වෙලා ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඔවුන්ගේ මූලිකම අරමුණු බවට පත් වෙනවා මීට වසරකට පෙර එනම් ජූලි 6 වෙනි දින මිය පරලොව ගිය ගාල්ල හිනිදුම්ගොඩ පදිංචිව සිටි නන්දාවතී බඹරවාන ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේ වසර 13කට පෙර මිය ගිය අත්තනගල්ල එල්ලග්ගල පදිංචිව සිටි පුෂ්පා ලියනගේ මහත්මියගේ ආදරණීය පියාණන් වූ ධර්මසේන අතලගේ මහතාට සහ වසර 5කට පෙර අභාවයට පත් වූ මේරිනෝනා අතලගේ මවට පින් අනුමෝදන් කිරීම. එහෙමනම් පින්වතුනි ඒ නම් සඳහන් කරපු ඥාතීන් වගේම වර්ග පරම්පරාවල් වල ඔබ නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහි කරගන්න ධර්ම ශ්‍රවණය කරපු ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීනුත් මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම දායකත්වයේ දරුවෝ ඔබ හැම දිනාටමත් ඔබේ පවුලේ දූ දරු ඥාති හිත මිත්‍රාදී සුජීවත්ව ඉන්න සෑම සියලු දෙනාටමත් net කාර්ය මණ්ඩලයේ පින්වත් දරුවන් ඇතුළු ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ සියලු පිනෙන් නිදුක් නිරෝගී භාවය ලැබේවා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවට සැලසේවා. හැම දිනාටම ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාද රැකවට සැලසේවා. තුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින උපනිශ්චය වේවා, උපකාර වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සිත්නෙත් අසපුව අදත් සිත්නෙත් අසපුව ධර්මදේශනාව පැවැත් වූ ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. ලබන ඉරිදාත් රාත්‍රී